හරි. අපි අද කතා කරන්න යන්නේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. right? පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. හරි. අපි අද කතා කරන්න යන්නේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදීම. දැන් අපිට ඕනම දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදා ගන්න පුළුවන් නේ. ඒක අවුලක් නෑනේ. දැන් ඔයාට පොඩි කාලේ දෙන්න ඇතිනේ මෙහෙම දශම සංඛ්‍යා. හිතන්නකෝ මේ 50.84 බෙදන්න කියලා දෙනවා දෙකේ. කියන්නේ දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න දුන්නා නම් ඔයා මොකද කරන්නේ? ඔයා සාමාන්‍ය විදියට මෙයාව මෙහෙම ලියලා දෙකෙන් බෙදාගෙන අනේ කරනවානේ කොහොම හරි අවුලක් නැහැනේ. 5ට 2 2යි දෙවරක් 2 4යි එකක් ඉතුරුයි. 10ට 2 5යි දෙවරක් 5 10යි ඉතුරු බිඳුවයි. දශම තිත තියලා 8 අරගෙන 8ට 2 4යි දෙවරක් 4 8යි 4ට 2 2යි දෙවරක් 2 4යි ඔන්න ඔය විදිහට ඔයා බෙදාගෙන යනවා. ඔයාට ඔක අවුලක් නැහැ. ඒ කියන්නේ පුතේ ඔයාට චූටි කාලේදී දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙන කතාව අවුලක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදන්න. පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදද්දි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් බලන්න මේ පූර්ණ සංඛ්‍යාව. අපි ගමු නිකන් උදාහරණයක් විදියට මෙන්න මෙහෙම. හොඳට බලන් ඉන්න. අපිට තියෙනවා මෙහෙම. 36 කියන එක්කෙනා බෙදන්න කියලා තියෙනවා 0.3. 36 කියන එක්කෙනාව බෙදන්න තියෙනවා 0.3. හරි. දැන් බලන්න මෙතනදී පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. 36 කියලා පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. 0.3 කියලා දශම සංඛ්‍යාවකුත් තියෙනවා. හරි. එතකොට අපි 36 කියන එක්කෙනාව 0.3 කියන දශම සංඛ්‍යාවෙන් බෙදන්නනේ ඕනේ. හරිද? අපි එතකොට කරන්න ඕනේ පුතේ මේ 36 ලිව්වා. ඔන්න ඒක පළවෙනි ක්‍රමය. මේ එක ක්‍රමයක්. right? මෙන්න පළවෙනි ක්‍රමය. හොඳට බලන් ඉන්න. ලියන්න එපා කිසිම දෙයක්. ඔන්න පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේදී අපි කරන්නේ දැන් මෙයා මෙහෙම ඉන්නවනේ. එයා ඔහොම ඉන්න. අපි කරන්නේ මුලින්ම මේ දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් කරගෙන ඉන්න. අපි මොකද්ද මුලින්ම කරන්නේ? මේ දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් කරනවා. දැන් අපි ගිය සතියේත් මතක් කරා. මෙයාගේ දශම ස්ථාන තියෙන්නේ කීයද? එයාගේ දශම ස්ථාන තියෙන්නේ 1යි. දශම ස්ථාන එකක් තියෙනවා කියන්නේ මෙයාව මට ලියන්න පුළුවන් කීයෙන් පංගුවක් විදිහටද? 10න් පංගුවක් විදිහට මෙයාව මට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාව මට ලියන්න පුළුවන් 36 කියන එක්කෙනා බෙදීම 0.3 කියන එක්කෙනාව ලියන්න පුළුවන් 10න් 3යි කියලා ලියන්න පුළුවන්. ඔහොම ලියන්න පුළුවන්. 36 බෙදීම 10න් 3 කියලා ලියන්න පුළුවන්. හරිද? දැන් මතක් කරන්න බෙදීමක් තිබ්බහම භාගපාඩම අපි කරලානේ ආවේ. භාගපාඩමේදී අපි කිව්වා බෙදීමක් තිබ්බොත් මොකද කරන්නේ? මේ බෙදෙන එක්කෙනා ඉන්නවනේ දෙවෙනියට ඉන්න එක්කෙනා. එයාගේ පරස්පරය අරගෙන මේ මෙයත් එක්ක මොකද කරන්න කිව්වේ? ಗುಣ කරන්න කියලායි කිව්වේ. එහෙනම් අපි දැන් කරන්නේ 36 කියන එක්කෙනා ලියලා බෙදීම ಗುಣ කිරීමක් කරා 10න් 3 පරස්පරය කවුද පුතේ? 3න් 10. ඒ කියන්නේ මේ දෙවෙනියට ඉන්න එක්කෙනා 10න් 3නේ. එයාගේ පරස්පරය අරගෙන මෙයත් එක්ක මොකද කරේ? ಗುಣ කිරීමක් කරා. දැන් ඔයාට මතක ඇති භාග ගුණ කිරීමකදී අපි කිව්වා හරයෙයි ලවයෙයි තියෙනවා නම් කැපෙන පද කපන්න පුළුවන් කිව්වනේ. එහෙනම් මෙතනින් කපන්න පුළුවන්. දැන් ඒ වායි මතක් කරන්න බැහැ මට. මෙතනින් 3ට 3 1යි 36ට 3 12යි කියලා සුළු වෙනවා.
එතකොට මෙතනින් 12 10න් ගුණ කරාම එන්නේ කීයක්ද? 12 10න් ගුණ කරාම 120ක් එනවා. යටින් එනවා 1ක්. ඉතින් 120 බෙදීම 1යි කියලා කියන්නේ අපිට උත්තරේ ලියන්න පුළුවන් කීයයි කියලාද? 120යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතනදී අපි මොකක්ද කරේ? මෙතනදී කරේ මේ දශම සංඛ්‍යාව මුලින්ම භාග සංඛ්‍යාවක් විදිහට ලියාගත්තා. ලියලා එයාගේ පරස්පරය අරන් බෙදීමක් නෙදීන්නේ. බෙදීමක් නම් මොකද කරේ? එයාගේ පරස්පරය අරන් ಗುಣ කරන්න තියෙන්නේ. අපි එහෙනම් එයාත් එක්ක මොකද කරේ? ಗುಣ කිරීමක් කරා. ඔන්න පළවෙනි ක්‍රමය. දැන් බලන්න දෙවෙනි ක්‍රමය. මෙන්න දෙවෙනි ක්‍රමය. ඔන්න දෙවෙනි ක්‍රමය. දැන් දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ මොකක්ද? මෙයාව ලියා ගන්නවා අපි මෙහෙම. දැන් මෙතන ඉන්නේ 3.6 බෙදීම 3 නේ ඉන්නේ පුතේ. බෙදීම 36 බෙදීම මෙතන ඉන්නේ 36 කියන එක්කෙනා බෙදීම 0.3 ඉන්නේ. හරිද? මෙයාව මට ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මම මෙයාව ලියා ගන්නවා මෙහෙම මේ 36 බෙදීම 0.3. ඔහොම ලියන්න පුළුවන්. මෙයාම තමයි මේ ලියලා තියෙන්නේ. මේ 36 බෙදීම 0.3 කියන එක්කෙනාවම අපි භාගයක් විතර යනවා. ඉතින් ලවයට දාන්නේ බෙදෙන එක්කෙනාව දානවා හරියට. අපි 36 කියන එක්කෙනා බෙදන්න ඕනේ 0.3. ඔන්නෝම ලියාගත්තා. ලියලා අපි කරන්නේ මෙයාගේ මේ යට තියෙන දශම අයින් කරනවා. දැන් මෙයාගේ දශම ස්ථාන 1යිනේ තියෙන්නේ. දශම ස්ථාන 1ක් තියෙනවා නම් ඒ දශම ස්ථාන 1 අයින් කරන්න අපි මෙයාව 10න් ගුණ කරනවා. දශම ස්ථාන 1යි නම් තියෙන්නේ. එයාව අයින් කරන්න ගුණ කරන්නේ 10යි. දශම ස්ථාන 2ක් තියෙනවා නම් එයාව අයින් කරන්න ගුණ කරන්නේ 100ෙන්. දශම ස්ථාන 3ක් තියෙනවා නම් එයාව අයින් කරන්න ගුණ කරන්නේ 1000යි. එහෙනම් මෙතන තියෙන දශම ස්ථාන 1යි අපි එහෙනම් මේ යට ඉන්න එක්කෙනාව 10න් ගුණ කරනවා. ඇයි ඒ දශම ස්ථාන තිබ්බෙත් 1යි එයාව අයින් කරන්න අපි 10න් ගුණ කරනවා. 7 වසරේ මතක් කරන්න ඈ. එහෙනම් මෙයාව 10න් ගුණ කරා නම් අපි මේ ඉරෙන් උඩ ඉන්න එක්කෙනාවත් ගුණ කරන්න ඕනේ 10යි. යට එක්කෙනා විතරක් ගුණ කරලා හරියන්නේ නෑනේ. අපි ඉරෙන් උඩ ඉන්න එක්කෙනාවත් ගුණ කරනවා කාගෙන්ද? 10න් ගුණ කරනවා. එතකොට 36 10න් ගුණ කරනවා. 36 10න් ගුණ කරාම අපිට එන්නේ 360ක්. මෙතන 0.3 10න් ගුණ කරනවා. ඒ කියන්නේ අපි මේ දශම අයින් කරගන්නනේ කියේ දශම ස්ථාන 1යි තිබ්බේ. එයාව අයින් කරන්න හින්දා අපි 10න් ගුණ කරේ. 0.3 10න් ගුණ කරාම එන්නේ 3යි. 7 වසර මතක් කරගන්න. දශම සංඛ්‍යාවක් 10න් ගුණ කරලා දශම ස්ථාන 1ක් යනවා කොහොමද දකුණු පැත්තට. එහෙනම් අපිට එන්නේ 360 කියන එක්කෙනා 3ෙන් බෙදන්නේ කියලා. 360 3ෙන් බෙදුවාම අපිට උත්තරයක් එනවා ලස්සනට කීයයි කියලාද? 120යි කියලා. ඔන්න අපිට හදන්න පුළුවන් ක්‍රම දෙක. මොකක්ද ඒක? පළවෙනි ක්‍රමේ. පළවෙනි ක්‍රමේදී අපි කරේ මොකක්ද? අපි කරේ මේ දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් කරලා සාමාන්‍ය විදිහට භාග බෙදීමක් අරගෙන පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් බෙදීමක් කියන තත්ත්වයට අරගෙන ඒ මෙයාගේ පරස්පරය අරන් මෙයාත් එක්ක ගුණ කරලා උත්තරයක් ගත්තා. දෙවෙනි ක්‍රමේදී මොකද්ද කරේ? එයාගේ යට ඉන්නවනේ දශම සංඛ්‍යාව. ඒ යට ඉන්න හරයේ ඉන්න එක්කෙනාගේ දශම අයින් කරගන්නවා. එතන තියෙන දශම ස්ථාන එකක් හින්දා අපි 10න් ගුණ කරා. එයා 10න් ගුණ කරපු හින්දා උඩත් 10න් ගුණ කරන්න උනා. තුල්්‍ය භාගයට තේ. එහෙනම් 36 10න් ගුණ කරා 360යි. 0.3 10න් ගුණ කරාම 3යිනේ. 300ට 3ෙන් බෙදාගත්ත ගමන් අපිට උත්තර එනවා කීයයි කියලාද? 120යි කියලා. රයිට්? හරි. මෙහෙම ලියාගන්න. ඉස්සෙල්ලාම දාගන්න උදාහරණය කියලා 36 බෙදීම 0.3 කියලා දාගන්න. 36 බෙදීම 0.3 කියලා දාලා පළවෙනි ක්‍රමය කියලා ඒක ඉස්සරහින් ලියන්න මෙන්න මෙහෙම. පළවෙනි ක්‍රමය කියලා දාගෙන ඒක ඉස්සරහින් ලියන්න විස්තරේ. පල්ලි ක්‍රමය කියලා දාගෙන පල්ලෙහෙන් මේක යටතේ පල්ලි ක්‍රමය කියලා ඉස්සරහින් මෙහෙම ලියාගෙන ඉස්සරහට පොතේ ලියන් යන්න. ලියාගන්න මෙහෙම. මෙහිදී දශම සංඛ්‍යාව
භාග සංඛ්‍යාවක් ලෙස ලියා මෙහිදී දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් ලෙස ලියා භාග සංඛ්‍යාවක් ලෙස ලියා එහි පරස්පරය පූර්ණ සංඛ්‍යාව සමග ගුණ කිරීමෙන් එහි පරස්පරය පූර්ණ සංඛ්‍යාව සමග ගුණ කිරීමෙන් එහි පරස්පරය පූර්ණ සංඛ්‍යාව සමග ගුණ කිරීමෙන් පිළිතුර ලබා ගනි. පිළිතුර ලබා ගනි. right මට මතක නෑ අය කියන්න එකපාර ලියා ගන්න. right ඊට පස්සේ පල්ලි ක්‍රමයට තියෙන එක දාගන්න. මේ ටික දාගන්න. පල්ලි ක්‍රමයට තියෙන එක දාගන්න. දෙක දාගන්න එපා. පල්ලි ක්‍රමය විතරයි දාගන්න කිව්වේ. ඒක ඉස්සරහින් ලියා ගන්න මෙන්න මේ මම කියන එක. භාජකයේ ඇති භාජකය කියලා කියන්නේ බෙදන එක්කෙනා. භාජකයේ ඇති එහෙම ලියන්න ඉස්සලා භාජකයේ ඇති දශම සංඛ්‍යාව භාජකයේ ඇති දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් බවට පත්කොට බෙදීම සිදු කරනු ලැබේ. චූට්ටක් බලන් ඉන්න පුතේ. පොඩ්ඩක් මේ පාඩමට එහා දෙයක් මේ කියලා දෙන්න යන්නේ. දැන් බලන්න මට මේක බෙදන්න මේ 20 3ෙන් බෙදන්න තියෙනවා. 20 3ෙන් බෙදුවාම කොහමද? 20ට තියෙනවා 3 6ක් 3 වරක් 6 18යි ඉතුරුයි 2ක්. ඔහොමනේ එන්නේ. හරිද? ඔන්න ඔහොම තමයි එන්නේ. එතකොට අහන් දැන් මෙන්න බෙදන්නේ මෙයානේ. මෙන්න මෙයාට අපි කියනවා වාජකය. මෙයාට අපි කියනවා වාජ්‍යය. මෙයාට අපි කියනවා ලබ්ධිය. මෙයාට අපි කියනවා ශේෂය. ඔයාලා අහලා දියෝ. පුතේ පළවෙනි ක්‍රමෙන්නේ. දැන් එතන තියනවා බලන්න. පළවෙනි එක්කෙනා ඉන්නවා 8 කියන එක්කෙනා බෙදන්න කියලා 0.16. කොහොමද ඉන්නේ? අපි මොකද්ද පල්ලි ක්‍රමයේදී කිව්වේ? මේ දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහට ලියාගන්න. මෙයා භාගයක් විදිහට ලියන්න පුළුවන් කොහොමද? 8 බෙදීම මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවනේ. දශම ස්ථාන දෙකක් තියෙනවා කියන්නේ මෙයා කීයෙන් පංගුවක්ද? මෙයා 100න් පංගුවක්. එහෙනම් අපිට මෙයා ලියන්න පුළුවන් 100න් 16යි කියලා. දැන් බෙදන්න යන්න එපාය, කපන්න යන්න එපාය. ඇයි ඒ තාම ඉන්නේ බෙදීමේ අවස්ථාවේ. අපිට අර කපන ඒවා කපන්න පුළුවන් මොන අවස්ථාවේදී විතරද? ಗುಣ කිරීමේ අවස්ථාවේදී විතරයි කපන්න පුළුවන්. එහෙනම් දැන් මොකද කරන්නේ? මෙයාගේ පරස්පරය අරගෙන මෙයාත් එක්ක ಗುಣ කරන්න තියෙනවා. ඒ කියන්නේ 8 කියන එක්කෙනා ලියලා බෙදීම ಗುಣ කිරීමක් කරා 100න් 16 කියන එක්කෙනාගේ පරස්පරය අපිට ලියන්න පුළුවන් 16න් 100යි කියලා. ඔහොම ලියන්න පුළුවන්. දැන් සුළු කරන්න තියෙන්නේ 8ට 8 ඒවා 1යි 16ට තියෙනවා 8 ඒවා 2ක්. එහෙනම් මෙතනින් එන්නේ 100 එක් වරක් 100 100යි බෙදීම 2ක්. ඉතින් 100 දෙකෙන් බෙදුවාම
අපිට උත්තරේ ලියන්න පුළුවන් ලස්සනට කීයයි කියලාද 50යි කියලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් රෝම ඉලක්කම් 1ට උත්තරේ අපිට එනවා කීයක් කියලාද 50ක් කියලා එනවා. ඊළඟට බලන්න 2. දෙකේ තියෙනවා 48 බෙදීම 0.4. එහෙනම් අපි මොකද කරන්නේ? අපිට ලියන්න පුළුවන් 48 බෙදීම 0.4 ලියන්න පුළුවන්. එතන තියෙන දශම ස්ථාන 1යි. එයාව 10න් පංගුවක් විදිහට ලියන්න පුළුවන්. අපිට එයා ලියන්න පුළුවන් 10න් 4යි කියලා. දශම ස්ථාන 1යිනේ තිබ්බේ පුතේ. එහෙනම් එයා 10න් 4යි. දැන් අපිට මොකද කරන්න පුළුවන්? අපි කරන්න පුළුවන් මේ 10න් 4 කියන එක්කෙනාගේ පරස්පරය අරන් මෙයත් එක්ක ගුණ කරනවා. 10න් 4 පරස්පරය කවුද? 4න් 10. බලන්න 48යි 4යි කැපෙනවා. 4ට 4 ඒවා 1යි. 48ට තියෙනවා 4 ඒවා 12ක්. 12 10න් ගුණ කරා 120යි. යටින් එන්නේ 1යි. ඉතින් 120 එකෙන් බෙදුවත් උත්තරේ කීයද? 120යි. ඔන්න එනවා රෝම ඉලක්කම් 2ට උත්තරේ අපිට එනවා ලස්සනට කීයක් කියලාද? 120ක් කියලා එනවා. බලමු අපි රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 තියෙනවා 500 බෙදන්න කියලා 0.5. රෝම ඉලක්කම් 3 තියෙනවා 500 0.5න් බෙදන්න කියලා. එතකොට බලන් ඉන්න පුතේ 500 0.5න් බෙදද්දී අපි දැන් මෙයා පල්ලි ක්‍රමයෙන් කරන්නේ අපි කරන්නේ 500 ලිව්වා බෙදීම ලිව්වා මෙතන ඉන්න මේ දශම එක්කෙනා 0.5 කියන එක්කෙනා අපි යා භාගයක් විදිහට ලියා ගන්නවා. එයාගේ දශම ස්ථාන 1යිනේ ඉන්නේ. එහෙනම් අපිට යා ලියන්න පුළුවන් කවුරු කියලාද? 10න් 5යි කියලා අපිට ලියන්න පුළුවන්. අපිට යා ලියන්න පුළුවන් 10න් 5යි කියලා. දැන් අපි කරන්නේ මෙන්න මේ භාග සංඛ්‍යාවේ පරස්පරය අරන් මෙයත් එක්ක මොකද කරන්නේ? එයත් එක්ක ගුණ කරනවා. ඒ කියන්නේ 500 බෙදීම ගුණ කිරීමක් කරා 10න් 5 කියන එක්කෙනාගේ පරස්පරය කවුද? 5න් 10යි. අරන් මෙයත් එක්ක ගුණ කරන්න තියෙන්නේ. එතකොට මෙතනින් එනවා 5ට 5 ඒවා 1යි. 500ට තියෙනවා 5 ඒවා 100යි. එහෙනම් 100 10න් ගුණ කරාම එන්නේ කීයද? 10යි. මෙතනින් එන්නේ 1000 බෙදීම 1ක්. 1000 බෙදීම 1යි කියන්නේ උත්තරේ කීයමද? උත්තරේ 1000ම තමයි. එහෙනම් රෝම ඉලක්කම් 3ට එනවා අපිට උත්තරේ කීයක් කියලාද? 1000ක් කියලා එනවා. ඊළඟට බලන්න 4. දැන් වෙලාව ඇති 4. එතන ඉන්නේ 2 බෙදීම 0.4නේ. එතන ඉන්නේ පුතේ 2 කියන එක්කෙනා බෙදීම 0.4 තමයි ඉන්නේ. හරි. අපි මොකද කරන්නේ එහෙනම්? අපිට පුළුවන් මෙයාව ලියන්න පල්ලෙහාටනේ. අපිට ලියන්න පුළුවන් 2 කියන එක්කෙනා බෙදීම 0.4 කියලා ලියන්න පුළුවන්. දැන් මෙයාගේ හරයේ නැත්තම් භාජකයේ හරිද? භාජකයේ ඉන්නේ දශම සංඛ්‍යාව. අපිට පුළුවන් එයාව පූර්ණ සංඛ්‍යාවක් කරන්න. එතකොට මෙයාගේ දශම ස්ථාන 1යිනේ ඉන්නේ. දශම ස්ථාන 1ක් ඉන්නවා කියන්නේ අපි මෙයාව ගුණ කරන්න කීයෙන්ද? 10යි. ඒ දශම ස්ථාන 1යි තියෙන්නේ. එයාව අයින් කරන්න අපි ගුණ කරන්න ඕනේ කාගෙන්ද? 10යි. එහෙනම් ඉරෙන් උඩ ඉන්න එක්කෙනාවත් අපි ගුණ කරනවා කාගෙන්ද? එයාවත් ගුණ කරනවා 10යි. එතකොට මෙතනින් එනවා 2 කියන එක්කෙනා 10න් ගුණ කරාම 20ක් කියලා. මෙතනින් එනවා 0.4 කියන එක්කෙනා 10න් ගුණ කරාම 4ක් කියලා එනවා. එහෙනම් 20 කියන එක්කෙනා 4ෙන් බෙදන්න තියෙන්නේ පුතේ. 20 4ෙන් බෙදුවාම අපිට උත්තර එනවා කීයක් කියලාද? 5ක් කියලා එනවා. එහෙනම් ඔන්න රෝම ඉලක්කම් 4ට උත්තරේ අපිට එනවා 5යි කියලා. ඊළඟට බලන්න රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5 තියෙනවා 20 බෙදීම 2.5. එතන තියෙන්නේ 20 කියන එක්කෙනා බෙදීම 2.5. අපි එහෙනම් මෙයාව ලියනවා පල්ලෙහාටනේ. අපිට පුළුවන් මෙයා පල්ලෙහාට ලියන්න. කොහොමද ලියන්න පුළුවන්? 20 බෙදීම 2.5 කියලා ඔහොම ලියන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙයාගේ භාජකයේ එහෙම නැත්නම් හරයේ ඉන්නේ දශම ස්ථාන එකක් ඉන්න එක්කෙනෙක්. එහෙනම් ඔයාලට පුළුවන් මෙයාව 10න් ගුණ කරන්න.
එයාව 10න් ගුණ කරා නම් අපි ඉරෙන් උඩ ඉන්න එක්කෙනාවත් පුතේ 10න් ගුණ කරනවා. එතකොට මෙතනින් එනවා 20 10න් ගුණ කරාම 200යි. මෙතන 2.5 10න් ගුණ කරාම එන්නේ 25යි. එහෙනම් 225න් බෙදන්න තියෙන්නේ 200ට 25ව කීයද බලනවා. 100ට නම් 25ව තියෙන්නේ 4යි. එහෙනම් 200ට නම් 25ව තියෙන්නේ කීයද 8යි. අපිට උත්තරේ එනවා ලස්සනට කීයක් කියලාද 8ක් කියලා එනවා. ඔන්න රෝම ඉලක්කම් 5ට උත්තරේ අපිට ආවා 8යි කියලා. ඊළඟට බලන්න රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6 තියෙන්නේ 11 බෙදීම 0.44. 11 කියන එක්කෙනා බෙදන්න තියෙන්නේ 0.44. අපි හොම පල්ලෙහාතරම ලිව්වා. දැන් මොකද කරන්නේ? මෙයාගේ භාජකයේ ඉන්න දශම ස්ථාන දෙකක් ඉන්න එක්කෙනෙක්. දශම ස්ථාන දෙකක් ඉන්නවා නම් අපි 10න් ගුණ කරලා හරියන්නේ නැහැ එයා අයින් කරන්න. දශම ස්ථාන දෙකක් ඉන්නවා නම් අපි මෙයා ගුණ කරන්න ඕනේ පුතේ 100ෙන්. මතක තියාගන්න. දශම ස්ථාන දෙකයිනේ. අපි මේවා 10න් ගුණ කරේ මෙයාගේ දශම ස්ථාන තිබ්බ එකයි. ඒ දශම ස්ථාන එක අයින් කරගන්න තමයි 10න් ගුණ කරේ. දශම ස්ථාන දෙකක් තියෙනවා නම් අපි කීයෙන්ද ගුණ කරන්නේ? 100ෙන්. දශම ස්ථාන තුනක් තියෙනවා නම් ගුණ කරන්නේ කාගෙන්ද අපි? 1000න් ගුණ කරන්න ඕනේ. right? එතකොට මෙතන අපි එහෙනම් මෙයාව ගුණ කරා 100ෙන්. ඔන්න බලන්න. මෙයාවත් ගුණ කරනවා 100ෙන්. එතකොට මොකද වෙන්නේ බලන්න. 11 කියන එක්කෙනා 100ෙන් ගුණ කරාම එන්නේ පුතේ 1100ක්. 11 100ෙන් ගුණ කරාම එන්නේ 1100ක්. එයා බෙදන්න තියෙන්නේ 0.44 100ෙන් ගුණ කරාම එන්නේ කීයද 44. දැන් අපි මේක හිමින් සැරේ බෙදමු. මේ බලන්න. දැන් කැපෙන පද්ධතියට බලලා කපන්න. ඔයාලට පේනවා මේගොල්ලෝ කාගෙන් බෙදනවද? දැක්ක ගමන් පේනවා 11න් බෙදනවා කියලා. ඇයි ඒ? 11 සරක් චක්‍රයෙන් තියෙන මෙතන. මෙයා දැක්ක ගමන් පේනවා 11න් බෙදනවා. කොහොමද? 44ට තියෙනවා 11ව 4ක්. මෙතනින් 1100ට තියෙනවා 11ව කීයක්ද? 100ක්. නේ 11 සරක් එක 11යි බිංදු ටිකක් එන්නේ. එහෙනම් මෙතනින් එන්නේ 100 කියන එක්කෙනා බෙදීම 4 කියලා එන්නේ. 100 4ෙන් බෙදන්න 100 4ෙන් බෙදුවාම අපිට උත්තරේ එන්නේ කීයයි කියලාද? 25යි කියලා. ලස්සනට උත්තරේ එනවා කීයයි කියලාද? 25යි කියලා. ඔන්න ඒ ගණන් ටිකට උත්තරේ. 12න් බෙදුවාම උත්තරේ 13යිනේ. එහෙනම් ඔයා නිකමට හිතන්න පුතේ 156 කියන එක්කෙනා 0.12න් බෙදුවොත් මොනවා වෙයිද? උත්තරේ එකක් හිතලා දාන්න. chat එකේ දාන්න මට. මේ ප්‍රශ්නාංක 7 අපි කරන්නේ. මේකෙන් හිතන්න මම කියලා දුන්නා. දැන් 505න් බෙදුවා නම් 100යි. පූර්ණ සංඛ්‍යා ටිකක් බෙදලා දිනවා මෙතන. දැන් එයා 0.5න් බෙදුවා නම් අගට බිංදුවක් ආවා 1000 වුණා. 500 0.05න් බෙදනවා කියන්නේ දශම ස්ථාන දෙකකින් බෙදුවා. එතකොට තව බිංදුවක් ආවා. බිංදු දෙකක් ආවකට නේ. එහෙනම් කල්පනා කරලා මේකේ උත්තර ටික මට දාන්න බලන්න. රෝම ඉලක්කම් දෙකේ ඉන්නවා. හිතලා දාන්න මේක හිතන එක. 156 බෙදීම 1.2. ඊළඟට ඉන්නවා 1560 බෙදීම 0.12. right. තප්පර ගානක් දෙන්නම් උත්තරේ දාන්න. දැන් 156 12න් බෙදුවම 13යිනේ. 156 0.12න් බෙදන්න තියෙන්නේ. එයාගේ දශම ස්ථාන කීයක් තියනවද? එයාගේ දශම ස්ථාන දෙකක් සෙට් වෙනවා. එහෙනම් එයාගේ දශම ස්ථාන දෙකයි කියලා කියන්නේ මොකද වෙන්නේ? මෙයාගේ දශම ස්ථාන දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ අගට බිංදු දෙකක් එන්න තියෙන උත්තරේ. එහෙනම් මෙතනින් එන්නේ උත්තරේ කීයද? 1300. මෙතන 156 1.2න් බෙදලා දශම ස්ථාන කීයද? 1යි. එහෙනම් මෙතනින් එන්නේ උත්තරේ කීයද? 130යි. දැන් මෙතන බලන්න මෙතන තියෙන්නේ පුතේ 1560ක්. දැන් 156.12න් බෙදුවා නම් 1300යි. නමුත් මෙතන තිබ්බේ 1560ක් නිසා එයා 0.12න් බෙදුවාම උත්තරේ කීයක් වෙන්න ඕනේද? 13000ක් වෙන්න. ඒ කියන්නේ බිංදුවක් වැඩි වෙන්න ඕනේ. ඇයි ඒ? මෙතන බිංදුවක් වැඩි. එහෙනම් මෙතනත් අනිවාර්යෙන් බිංදුවක් වැඩි වෙන්න ඕනේ. ඔන්න ප්‍රශ්නාංක 7ට උත්තරේ. right. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 8. කියවන්න ප්‍රශ්නාංක 8. තනියම හොඳට හිතින් කියවන්න. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8 මොකද්ද කියන්නේ? පැය 5කදී මෝටර රථයක් මෙන්න මෙච්චරක දුරක් ධාවනය වෙලා තියෙනවා.
එම මෝටර රථයේ පැය එකකදී ධාවනය වෙච්ච දුර අහන්නේ. මේ බලන්න. අපි ඕක වගන්ති ලියලා හදන්න ඕනේ. අපි වගන්ති ලියලා හදමු. වගන්ති ලියද්දී අරම කියලා දීලා තියෙන පිළිවෙල ටික තියෙන්න ඕනේ. මොකද්ද? අපි ලියනවා ඔන්න. පැය 5කදී යන දුර. ඔන්න මම ලියනවා. බලන්න. පැය 5කදී යන දුර. පැය 5කදී යන දුර. මතක තියාගන්න අපි සමාන ලකුණු දාද්දි මේ පැත්තේ කෙරවල ඉඳලා 8 වෙනි කොටුවේ තමයි දාන්නේ ඈ. ඔයාගේ පොතේ 8 වෙනි කොටුවේ දාන්න ඈ. රයිට්. පැය 5කදී යන දුර කියලා අපි දානවා කීයද? කිලෝමීටර් 225යි දශම 7.5යි. ඔන්න ඔහොම තියෙනවා. ඔන්න ඔහොම ලිව්වා. ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? පැය 1කදී යන දුර. පැය 5කදී යන දුර දීලා අපෙන් අහනවා පැය 1කදී යන දුර. ලස්සනට වගන්ති ලියන්න. පැය 1කදී යන දුර. මේ සමාන ලකුණු කෙලින් තියෙන්න ඕනේ. සමහරුගේ සමාන ලකුණු ලියනකොට එකක් තියෙනවා අම්පාරේ, අනිත් එක තියෙනවා මැදවච්චියේ, අනිත් එක තියෙනවා කොළඹ, අනිත් එක මාතර උහුම තියෙන්නේ. රයිට් එහෙම බෑ. සමාන ලකුණු කෙලින් තියෙන්න ඕනේ. එහෙනම් පැය 5කදී යන දුර මෙච්චරක් නම් පැය 1කදී යන දුර හන්න මොකද කරන්නේ? මෙයාව පහෙන් බෙදන්න ඕනේ. කාවද? 225.7.5 කියන එක්කෙනා බෙදන්න තියෙන්නේ කාගෙන්ද? පහෙන්. ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක නම් මාර ලේසියි අයියේ. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නනේ තියෙන්නේ. ඉතින් දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද? මේ වගේ ලියා ගන්න පල්ලෙන් 225.7.5 බෙදීම 5 දෙකට පහේව නැහැ. 22ට පහේව 4යි. 5 වරක් 4 20යි. දෙකක් ඉතුරුයි. 25ට පහේව 5යි. 5 වරක් 5 25යි. ඉතුරුයි බිඳුවක්. දශම තිත තිබ්බා. 7 ගත්තාම 7ට පහේව 1යි. 5 වරක් 1 5යි. දෙකක් ඉතුරුයි. 25ට 5 වරක් 5යි. 5 වරක් 5 25යි. එහෙනම් අපිට උත්තරේ එන්නේ කීයයි කියලාද? 45.1.5යි කියලා එනවා. මොනවද? කිලෝමීටර්. අපිට එන උත්තරේ කිලෝමීටර් 45.1.5යි කියලා. රයිට්. යාගන්න අනුමාත්‍රිකාව දශම සංඛ්‍යාවකින් බෙදීම. දශම සංඛ්‍යාවකින් බෙදීම. දශම සංඛ්‍යාවකින් බෙදීම. දශම සංඛ්‍යාවකින් බෙදීම. right දාගන්නටක් ගාලා ඉන්නවනේ පුතේ. අපි කරන්නේ මේ දශම ටික ඔක්කොම භාග කරගන්න. අපිට ඒක පුළුවන් නේ කරන්න. අපි මේ ටික භාග කරගමු. මේ බලන්න 4.28. දැන් එයාගේ වාට පේනවා දශම ස්ථාන කීයක් තියෙනවද? එයාගේ දශම ස්ථාන 2යි තියෙන්නේ. දශම ස්ථාන 2ක් තියෙනවා කියන්නේ මෙයා කාගෙන් පංගුවක්ද? එයා 100න් පංගුවක්. එහෙනම් ඔයාට මේක ලියන්න පුළුවන් 100න් කීයක් කියලාද? 100න් 428ක්. ඇයි ඒ 4.28ක් තිබ්බේ? දශම ස්ථාන 2යි 100න් පංගුවක්. එහෙනම් වාට මෙයා ලියන්න පුළුවන් 100න් 428ක්. එයා බෙදීම මෙතන තියෙන්නේ 0.4 නේ. 0.4 කියන්නේ දශම ස්ථාන 1යි. එහෙනම් පුතේ ඔයාට එයාව ලියන්න පුළුවන් 10න් කීයක් කියලාද? 4ක්. එහෙනම් පල්ලි ක්‍රමයේදී ඔයා මොකද්ද කරන්නේ? මේ දශම ටික භාග කරගෙන ඉන්න ඉස්සෙල්ලා. දශම භාග කරන්න පුළුවන්. දැන් බලන්න මෙතන තියෙන්නේ භාග සංඛ්‍යාවක්, මෙතන තියෙන්නේ භාග සංඛ්‍යාවක්. භාග සංඛ්‍යා දෙකක් බෙදන්න තියෙන්නේ. අපි භාග පාඩම කරලානේ ආවේ. එහෙනම් අපි දන්නවා භාග සංඛ්‍යා දෙකක් බෙදන්න තියෙනකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ භාජකයේ ඉන්නවනේ දෙවෙනි දෙන එක කියන භාජකේ. භාජකයේ පරස්පරය අරගෙන මෙයත් එක්ක මොකද කරන්නේ? ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ
මේ පළවෙනි එක්කෙනා ලියනවා භාජ්‍යය ලියනවා 100න් 428 ලිව්වා. ලියලා මොකද කරේ? බෙදීම ಗುಣ කිරීමක් කරා. බෙදීම ಗುಣ කිරීමක් කරා. මෙයාගේ පරස්පරය ගත්තා. 10න් 4 පරස්පරය කවුද? 4න් 10. ඔන්න. right? මෙයා ලිව්වා දැන් භාග පාඩම මතකයි. මෙයාගේ පරස්පරය 4න් 10යි. අරන් මෙයත් එක්ක මොකද කරේ? ಗುಣ කිරීමක් කරා. දැන් අපි දන්නවා මේ භාග ಗುಣ කිරීමක් තියෙනකොට හරයේ සහ ලවයේ කැපෙන පද තියෙනවා නම් අපිට කපලා අයින් කරන්න පුළුවන්. කපන්න පුළුවන්, බෙදන්න පුළුවන්. කවුද කැපෙන කට්ටිය මෙතන ඉන්නේ? මේ බලන්න. 100යි 10යි කැපෙනවා. 10 ඉන්නේ ලවයේ, 100 ඉන්නේ හරයේ. එහෙනම් අපිට පුළුවන් මෙතනින් 10ට 10 ඒවා එකයි කියලා එනවා. මෙතනින් එනවා 100ට තියෙනවා 10 ඒවා කීයක්ද? 10 ඒවා 10ක් තියෙනවා කියලා. 4යි 428යි කැපෙනවා. මේ 4ට 4 ඒවා එකයි. මෙතනින් 428 කැපෙද්දි බලන්න 4ට 1යි 2ට නෑ 28ට කෙලින්ම බලවම 7ක් කියලා එනවා. එතකොට මෙතනින් එන්නේ 107 බෙදීම 10 ಗುಣ කිරීම 1 බෙදීම 1. ඔහොම නෙන්නේ. දැන් මෙයා අපිට ලියන්න පුළුවන් මෙතනින් ඉතුරුනේ 107ක්, මෙතනින් ඉතුරුනේ 10ක්, ಗುಣ කිරීම මෙතනින් ඉතුරුනේ 1ක්, මෙතනින් ඉතුරුනේ 1ක් කියලා අපි ලියාගත්තා. දැන් ඉතින් අපි ಗುಣ කරනවා. 107 එකෙන් ಗುಣ කරාම 107යි. 10 එකෙන් ಗುಣ කරාම එන්නේ 10යි. 10න් 107ක් කියලා එන්නේ. 10න් පංගුවක් එන්නේ. 10න් පංගුවක් කියලා කියන්නේ දශම ස්ථාන කීයක් එන්න ඕනද? දශම ස්ථාන 1ක්. එහෙනම් මේ 107 කියන එක්කෙනාගෙන් ඉලක්කම් එකක් අයින් කරගන්නවා දශම ස්ථාන වලට. එහෙනම් මෙයාගේ උත්තරේ අපිට ලියන්න පුළුවන් 10යි දශම කීයයි කියලාද? 10යි දශම 7යි කියලා ලියන්න පුළුවන්. දැන් සමහරව අහන ප්‍රශ්නයක් හිනත් යනවා. ඔයාලා නෙමෙයි අහුවේ. කලින් අහලා තියෙනවා මෙහෙම 107 බෙදීම 10 තියේදිස 10ට 10 කපන්න බැරිද කියලා. මේ අර අවුරුදු උත්සවවල පුතේ හොඳම හිනාවට දාන්න හොඳයි නේ. හොඳම හිනාවෙන් හොඳයි මේක දිහා බලලා. රයිට්. එහෙම කපන්න පුළුවන්ද? එහෙම කපන්න බෑ පුතේ ඈ. රයිට්. එහෙම කපන්න බෑ ඉලක්කම්. මෙතන තියෙන්නේ 10න් 107ක්. 10න් පංගුවක්. ඒතර යා ලියන්න පුළුවන් 10.7යි කියලා ලියන්න පුළුවන්. රයිට්. දැන් බලමු දෙවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමේදී වෙන්නේ මෙච්චරයි. අර ඉස්සෙල්ලා වගේම තමයි. ඉස්සෙල්ලා කරපු එකම තමයි කරන්න තියෙන්නේ. හරිද? හොඳට බලන්න. දැන් මෙතනදී අපි කරන්නේ මෙයාව ලියනවා පල්ලෙහා අතර ලියනවා මේ 4.28 බෙදීම 0.4. ඔහොම ලියාගත්තා. දැන් මේ ඉරෙන් උඩ ඉන්නේ භාජ්‍යය, ඉරෙන් යට ඉන්නේ භාජකය. කියන්නේ බෙදන එක්කෙනා. ඉරෙන් උඩ ඉන්නේ භාජ්‍යය, යටින් ඉන්නේ භාජකය. හරි. දැන් භාජකයේ දශම සංඛ්‍යාවක් නෙදෙන්නේ. එයාගේ දශම ස්ථාන 1යි ඉන්නේ. අපි කරන්නේ මෙයාගේ මේ දශම අයින් කරනවා. එයාගේ දශම ස්ථාන 1යි හිටියේ. අපි මේ දශම අයින් කරන්න බෑ. දශම ස්ථාන 1ක් අයින් කරන්න අපි කාගෙන්ද ಗುಣ කරන්න ඕනේ? 10න් ಗುಣ කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ මේ දශම දෙක අයින් කරන්න මම මෙයාව 10න් ಗುಣ කරනවා. එයාව 10න් ಗುಣ කරනවා කියන්නේ මම ලවයේ ඉන්න එක්කෙනාවත් 10න් ಗುಣ කරනවා. මෙයාව 10න් ಗುಣ කරා වගේම අරයවත් 10න් ಗುಣ කරා. දැන් කවුද එන්නේ මට මේ බලන්න. 4.28 10න් ಗುಣ කරන්න තියෙනවා. 7 වසරට යන්න ඕගොල්ලෝ ටක් ගාලා මතක් කරගන්න. දශම සංඛ්‍යාවක් 10න් ಗುಣ කරද්දී අපි කිව්වා දශමතිත ස්ථාන එකක් දකුණු පැත්තට යනවා කිව්වනේ. ඒ කියන්නේ මෙතන තිබ්බෙක් කෙනා මෙන්න මෙතනට එනවා. ඒ කියන්නේ මෙතනින් අපිට එන්නේ කීයක්ද? 42.8ක් තමයි එන්නේ. එයා බෙදන්න තියෙන්නේ කාගෙන්ද? 0.4 10න් ಗುಣ කරාම එන්නේ 4යි. ඇයි අපි යාගේ දශම අයින් කරගත්තා. දැන් ඔයාට තියෙන්නේ 42.8 කාගෙන් බෙදලා උත්තරේ දාන්නද? 4ෙන් බෙදලා උත්තරේ දාන්න. ඔයා මොකද කරන්නේ? ඔයාට පුළුවන් ඕනනම් මෙන්න මෙහෙම දීර්ඝ බෙදීමේ ක්‍රමයකට යන්න උතනදී. හරි ලේසි. 4ට 4 ඒවා 1යි, 4 වරක් 1 4යි. ඉතුරු බිඳුවයි. දෙකේ ඉලක්කම ගත්තාම 2ට 4 ඒවා නෑ බිඳුවයි. එහෙනම් මෙතනින් දශම දිග තියලා 8 ගන්නවා කෙලින්ම. 28ට 4 ඒවා 7යි, 4 වරක් 7 28යි, ඉතුරු බිඳුවයි.
එහෙනම් අපිට උත්තරේ එනවා කීයයි කියලාද? 10.7යි කියලා එනවා. රයිට්? දැක්කද? අර ඉස්සෙල්ලා කරපු දෙයම තමයි පුතේ. රයිට්? මොකද්ද අපි පල්ලි ක්‍රමයේදී කරේ? මේ දශම ටික භාගවලට හරවලා එයා භාග ගුණ කිරීමක් විදියට හදලා කරා. මෙතෙන්දි කරේ මොකක්ද? හරයේ තියෙන නැත්නම් භාජකයේ තියෙන දශම අයින් කරලා එයා පූර්ණ සංඛ්‍යාවක් විදියට හදාගෙන සාමාන්‍ය විදියට බෙදීමක් කරා. පැහැදිලිද වැඩේ? රයිට්? හරි. දාගන්න මේ ක්‍රම දෙකම. මේ ක්‍රම දෙකම දාගන්න. උදාහරණ කියලා මේ ක්‍රම දෙකම දාගන්න. දාලා ටියුට් එකේ ප්‍රශ්නාංක 9 තියෙනවා ගණන් 6ක්. ඒ ගණන් 6 1 2 3 ගණන් 3 හදන්න පළවෙනි ක්‍රමයට 4 5 6 ගණන් ටික හදන්න දෙවෙනි ක්‍රමයට. පළවෙනි එක්කෙනා ප්‍රශ්නාංක 9 පළවෙනි එක්කෙනා ඉන්නවා 0.8 බෙදීම 0.16 ඉන්නවා. හරි. දැන් අපි මෙයා හදන්න යන්නේ පළවෙනි ක්‍රමයෙන් තමයි හදන්න යන්නේ. මෙයා හදන්න යන්නේ පළවෙනි ක්‍රමයටනේ. එතකොට මෙයා අපි මොකද කරන්නේ? මෙයාගේ දශම ටික භාග විදිහට ලියා ගන්නවා. 0.8 ලියන්න පුළුවන් මට 10න් 8යි කියලා. බෙදීම 0.16 ලියන්න පුළුවන්. එයාගේ දශම ස්ථාන දෙකක් නිසා 100න් 16යි කියලා ලියන්න පුළුවන්. දැන් තියෙන්නේ භාග දෙකක් බෙදන්න තියෙන්නේ. භාග දෙකක් බෙදන්න තියෙනවා නම් අපි කරන්නේ මොකක්ද කරන්නේ? මේ දෙවෙනි එක්කෙනාගේ පරස්පරය කවුද 16න් 100. එයා අරගෙන මෙයාත් එක්ක ගුණ කරන එක කරන්නේ. දැන් ඔයාලට පේනවා මෙයාගේ කැපෙන පද තියෙනවා. කවුද කැපෙන්නේ? 8ට 8 ඒවා 1යි, 16ට තියෙනවා 8 ඒවා 2ක්, 10ට 10 ඒවා 1යි, 100ට තියෙනවා 10 ඒවා 2ක්. එහෙනම් මෙතනින් එන්නේ එක බෙදීම එක ගුණ කිරීම 10 බෙදීම 2 මෙතන කපන්නත් පුළුවන් ඕන. ඒ කියන්නේ මෙතනින් එන්නේ 10 වරක් 1 10යි, දෙවරක් 1 2යි. එහෙනම් 10 දෙකෙන් බෙදනවා. 10 දෙකෙන් බෙදුවාම උත්තරයක් එනවා මට කීයයි කියලාද? උත්තරයක් එනවා 5යි කියලා. ඔන්න පළවෙනි එක්කෙනාට උත්තරේ. ඊළඟට බලන්න දෙවෙනි එක්කෙනා. දෙවෙනි එක්කෙනාගේ උත්තරේ මොකද තියෙන්නේ? 1.68 බෙදීම 0.07. මෙයා ලියන්න පුළුවන් 100න් පංගුවක් විදියට 168යි. බෙදීම මෙයා ලියන්න පුළුවන් 100න් පංගුවක් විදියට 7යි. දශම ස්ථාන දෙකයිනේ තියෙන දෙන්නගෙම. දැන් මොකද කරන්නේ? මෙයා ලියන්න පුළුවන් 100න් 168 ගුණ කිරීම 100න් 7 කියන එක්කෙනාගේ පරස්පරය ලියන්න පුළුවන් 7න් 100 කියලා ලියන්න පුළුවන්. දැන් මෙතනින් 100ට 100 එකයි 100ට 100 එකයි කියලා කැපෙනවා. මෙතන සුළු වෙනවා 7ට 7 එකයි. ඔයාලට පේනවද දන්නේ නැහැ කැපෙනවා. 7 වරක් 2 14යි 28ට තියෙනවා 7 4ක්. එතකොට මෙතනින් එන්නේ 24 බෙදීම 1 ගුණ කිරීම 1 බෙදීම 1ක්. එහෙනම් මෙතනින් අපිට උත්තර එනවා කීයක් කියලාද? 24ක් කියලා. රයිට් 24 වරක් 1 24යි. 1 වරක් 1 1යි. එහෙනම් එතනින් එන්නේ උත්තරේ 24ක් කියලා. ඊළඟට බලන්න තුන්වෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනාගේ ඉන්නවා 2.04 බෙදීම 0.12. එතකොට මෙතනදී වෙන්නේ මෙතනින් එන්නේ 100න් 204 බෙදීම මෙතන එන්නේ 100න් 12ක්. එහෙනම් මෙයා අපිට ලියන්න පුළුවන් 100න් 204 බෙදීම ගුණ කිරීමක් කරා මෙයාගේ පරස්පරය ගත්තාම එන්නේ 12න් 100යි කියලා. 100ට 100 එකයි 100ට 100 එකයි. මෙතනින් එනවා කැපෙනවා බලමු අපි කපලා. 12ට තියෙනවා කෙලින්ම 12 වරක් 1 12යි. මෙතනින් 12 වරක් 1 12යි. 88ක් ඉතුරුයි. 84ට 12ව 7යි. එහෙනම් මෙතනින් එන්නේ 17 බෙදීම එකක්. ඒ කියන්නේ උත්තරේ එන්නේ කීයද? 17ක්. ඔන්න තුන්වෙනි එක්කෙනාට උත්තරේ. හරිනම් හරි දාගෙන යන්න. වැරදි නම් බාන්න සුළු කිරීම වැරද්දලා දෙන්නේ කොතනද කියලා බලන්න. බලලා රවුන්ඩ් කරගන්න. ඊළඟට බාන්න 4. right ඔන්න 3. ඊළඟට බාන්න 4යි 5යි 6යි. 4 තියෙන්නේ මෙහෙම. හරි. 4 තියෙන්නේ 2.04 බෙදීම 1.2. දැන් මට මෙයා ලියන්න පුළුවන් කොහොමද? මෙයා ලියනවා 2.04 බෙදීම 1.2 කියලා ලියනවා. එයාගේ මේ භාජකයේ ඉන්න හරය පූර්ණ සංඛ්‍යාවක් කරන්න මෙයා 10න් ගුණ කරා. මෙයත් ගුණ කරා 10යි.
එතකොට මෙයාගේ දශම ස්ථාන එකක් ඉස්සරහට ගිහිල්ලා මෙතනින් එනවා 20.4ක්. බෙදීම මෙතනින් එනවා 12ක්. එහෙනම් 20.4 12න් බෙදන්න තියෙන්නේ. ඔයාට පුළුවන් දීර්ඝව බෙදන්න. right? ඔයාට පුළුවන් දීර්ඝව බෙදන්න. දීර්ඝව බෙදුවහම කවුද එන්නේ? 12ක් එක 12යි 8ක් ඉතුරුයි 84ට 12ක් 7යි. එහෙනම් මෙතනින් එනවා 1.7ක්. ඔන්න උත්තරේ 4ට. ඊළඟ බලන්න 5. 5 ඉන්නවා 20.4 බෙදීම 1.2. මෙයා ලියන්න පුළුවන් 20.4 බෙදීම 1.2 කියලා. මෙයාගේ මේ හරේ ඉන්න දශම අයින් කරන්න මෙයා 10න් ගුණ කරා. එහෙනම් ඉරෙන් උඩත් ගුණ කරා 10යි. එතකොට මෙතනින් එනවා 204ක්. යටින් එනවා කීයද 12ක්. 204 12න් බෙදුවාම උත්තරේ ලියන්න පුළුවන් කෙලින්ම කීයද 17යි කියලා ලියන්න පුළුවන්. ඊළඟට බලන්න 6. 6 ඉන්නවා 0.2.4 කියන එක්කෙනා බෙදීම 0.12 කියලා. මෙයා ලියන්න පුළුවන් 0.2.4 මෙතනින් එනවා 0.12. යට ඉන්න එක්කෙනාගේ දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් මෙයා ගුණ කරනවා 100ෙන්. එහෙනම් උඩ එක්කෙනත් ගුණ කරනවා 100ෙන්. දශම ස්ථාන දෙකකින් එහෙනම් ඉස්සරහට ගියා. මෙතනින් එනවා 20.4ක්. මෙතනින් එනවා 12ක්. එහෙනම් 20.4 12න් බෙදුවා මෙතනින් එනවා කීයක්ද? 1.7ක් කියලා එනවා. ඔන්න උත්තර ටික. මේ තුන් දෙනා බලන්නේ. දැන් 204 කොහොමද 12න් බෙදුවොත් 17යි. මේ ඔක්කොගෙම පුතේ මතක තියාගන්න 204 කියන එක්කෙනා 12න් බෙදුවාම 17යි. හරිද? ඔහොම තියෙනවා 204 12න් බෙදුවාම 17යි. දැන් බලන්න මෙයාගේ 2.04 1.2න් බෙදුවාම 1.7යි කියලා ඉල්ලන්නේ. ඒ කියන්නේ බලන්න මෙතන භාජ්‍යයේ හොඳට බලන්න කල්පනා කරන්න. භාජ්‍යයේ දශම ස්ථාන දෙකයි. මෙතන දශම ස්ථාන දෙකයි. මෙතන දශම ස්ථාන දෙකයි. ඒතර දශම ස්ථාන දෙකයි මෙතන යට දශම ස්ථාන එකයිනේ සෙට් වෙන්නේ. එතකොට ඉරෙන් උඩ දශම ස්ථාන එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ උත්තරේ දශම ස්ථාන එකක් එනවා. මේ උත්තරේ දශම ස්ථාන එකක් ඇවිල්ලා. දැන් මෙයාගේ බලන්න. මෙතන භාජ්‍යයේ දශම ස්ථාන එකයි. මෙයාගේ දශම ස්ථාන එකයි. ඉරෙන් උඩත් දශම ස්ථාන එකයි. ඉරෙන් යටත් දශම ස්ථාන එකයි. ඒ කියන්නේ අවසාන උත්තරේ දශම ස්ථාන නැති වෙලා. මෙයා බලන්න. ඉරෙන් උඩ දශම ස්ථාන 3යි. ඉරෙන් යට දශම ස්ථාන 2යි. ඉරෙන් උඩ දශම ස්ථාන 3ක් තියෙනවා. ඉරෙන් යට 2ක් තියෙනවා. එහෙනම් ඉරෙන් උඩ එක දශම ස්ථානයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ පිළිතුරේ දශම ස්ථාන කීයක් එනවද? එකක් එනවා. එහෙනම් මෙතනින් බලන්න හිතන්න මේ මෙතන තියෙනවා දශම ස්ථාන 3ක්. මෙතන තියෙනවා දශම ස්ථාන 2ක්. එහෙනම් උත්තරේ කීයක් වෙන්න ඕනද? ඉරෙන් උඩ දශම ස්ථාන එකක් ඉතුරු වෙනවා. එහෙනම් උත්තරේ මෙතනින් එන්න ඕන අනිවාර්යයෙන්ම කීයයි කියලාද? 4.3යි කියලා එන්නේ. මෙතන ඉරෙන් උඩ දශම ස්ථාන 2යි, ඉරෙන් යට දශම ස්ථාන 1යි. ඒ කියන්නේ ඉරෙන් උඩ දශම ස්ථාන එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ උත්තරේ ඉන්නේ ආපහු කීයද? 4.3යි. මෙතන දශම ස්ථාන ඉරෙන් උඩ දශම ස්ථාන 3යි. මේක එකම ගානනේ. රයිට්. එකම ගාන ඇදලා තියෙන්නේ කවන්නේ. 3යි මෙතන 2යි. එහෙනම් මෙතනින් එන්නේ කීයද? එතනත් 4. කීයක් එන්න ඕනද? 3ක් එන්න ඕන. රයිට්. දාගන්න ඕක කියන්නේ මොකක්ද? වර්ග ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්න කොහොමද? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළලනේ. කියන්නේ දිගයි පළලයි දුන්නා වර්ගඵලය ගන්නේ ඒ දිගයි පළලයි ගුණ කරලානේ. දැන් මෙතන අහන්නේ මොකක්ද? මෙතන අහන්නේ පළල. ඒතකොට පළල ගන්න කොහොමද අපි? අපිට පළල ගන්න පුළුවන් එයාගේ වර්ගඵලය මොනවා කරලාද? වර්ගඵලය දිගෙන් බෙදුවොත් අපිට එන්නේ පුතේ පළල. දැන් බලන්න එයාගේ වර්ගඵලය අපිට කියනවා කීයද? වර්ගඵලය කියනවා 425යි දශම කීයයි කියලාද? 2.5යි කියලා කියනවා. වර්ගඵලය 425.2.5යි. එයාගේ දිග කියනවා කීයද? 47.2.5යි. ඉතින් මෙයා බෙදන්නනේ තියෙන්නේ. 425.2.5 47.2.5න් බෙදන්න තියෙන්නේ. ඉතින් හරි ලේසි. මොකද කරන්නේ? අපි දැන් අර දෙවෙනි ක්‍රමයෙන් කරන් යන්න. මොකද කරන්නේ? මෙයාගේ දට තියෙනවා දශම ස්ථාන දෙකක්. ඒ දශම ස්ථාන දෙක අයින් කරන්න අපි මෙයා කීයෙන්ද ගුණ කරන්නේ? අපිට පුළුවන් මෙයා 100ෙන් ගුණ කරන්න. එයා 100ෙන් ගුණ කරා නම් අපි ඉරෙන් උඩ එක්කෙනාවත් ගුණ කරන්න ඕනේ කීයෙන්ද? එයාවත් ගුණ කරන්න ඕනේ 100ෙන්. එතකොට එයාගේ දශම ස්ථාන දෙකක් තිබ්බා.
එයාගේ දශම ස්ථාන ටිකක් නැති වෙනවා. එතකොට එතනින් එන්නේ 42525. යටින් එන්නේ කීයක්ද? 4725. ඔන්න ආව උත්තර. දැන් මෙයාගෙන් බෙදාගත්ත ගමන් උත්තරේ එනවා. ඉතින් බෙදමු අපි. අපිට පේනවා මේගොල්ලෝ කාගෙන් බෙදන්න පුළුවන්ද? නිකන් බැලු බැලමට පේනවා ඔයාලට බෙදාගන්න නිකන් සාමාන්‍ය විදිහට බෙදන් ගියොත් ඔයාලට පේනවා මේගොල්ලෝ පහෙන් බෙදෙනවා. නේ? මම එහෙම යන්නේ නැතුව මම මේක දීර්ඝව බෙදන්න යන්න. මම මේක දීර්ඝව බෙදන්න මට ලේසි එහෙම කරන එක. මම පැත්තක දීර්ඝව බෙදන ඕන්න 42525 මම බෙදනවා කාගෙන්ද 4725යි. හතරට බලනවා මේවා තියෙනවද නැහැ. 42ට 4725වත් නැහැ. 425ට 4725වත් නැහැ. 4252ටත් නැහැ. එහෙනම් අපිට කෙලින්ම බලන්න ඉන්නේ 42525ට. මම හිතනවා මේ 42525ට 4725ව නිකන් ඇති කියලා හිතන්න අපි හිතමු 6ක් තිබ්බා කියලා හිතන්න. 6ක් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට පේනවා අග ඉලක්කම් 5 නම් මම නිකමට හිතනවා 7ක් විතර ඇති කියලා නිකන් හිතනවා. හිතලා නිකන් ඔයා නිකන් පැත්තක ගුණ කරලා බලන්න. 7ක් තියෙනවා කියලා හිතලා ගුණ කරන්න. 7 5ක් 35න් 5යි 3ක් ඉතුරුයි. 7 2 14යි 3යි 17න් 7යි එකක් ඉතුරුයි. ඔයාලට තේරෙනවා 75 වෙනවා කියලා වැඩේ හරියන්නේ නැහැ. නේ? කවන්න අපි අරන් යන්න 7 5 35න් 5යි 3ක් ඉතුරුයි. 7 2 14යි 85 15 නේ. 7 2 17 7 2 14යි 3යි 17න් 7යි එකක් ඉතුරුයි. මෙතනට එකක් ඉතුරුයි. 4ක් 7 49යි 50න් බිඳුවයි 5ක් ඉතුරුයි. 4ක් 4 28යි 5යි 33යි. තව යන්න පුළුවන් ගොඩක්. එහෙනම් මං 4725 9න් ගුණ කරලා බලන්න. 9 වරක් 5 45න් 5යි 4ක් ඉතුරුයි. 9 වරක් 2 18යි 4යි 22න් 2යි 2ක් ඉතුරුයි. 9 වරක් 7 63යි 2යි 65න් 5යි 6ක් ඉතුරුයි. 9 වරක් 4 36යි 6යි 42යි. 4725 9න් ගුණ කරාම තමයි 42525ක් ආවේ. එහෙනම් අපිට තේරෙනවා මෙතනට එන්න ඕනේ 9ක්. ඒ කියන්නේ 42525 4725න් බෙදුවාම අපිට ලස්සනට උත්තරයක් එනවා. උත්තරේ කීයක් කියලාද? 9ක්. මෙයාගේ පළල අපිට ලියන්න පුළුවන් සෙන්ටිමීටර කොච්චරයිද? සෙන්ටිමීටර් 9. ඇයි ඒ? එයාගේ දිග මෙච්චරයි. එහෙනම් එයා දිග මෙච්චරක් වෙලා වර්ගඵලයේ මේ ගාන එන්න නම් එයාගේ පළල කොච්චරක් වෙන්න ඕනද? සෙන්ටිමීටර් 9ක් වෙන්න ඕන.